समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං තී. සද්ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, මේ පින්වත් පිරිස අද දවසේත් සන්ධ්‍යා භාගයේ සූදානම් වෙන්නේ ජයමග රූපවාහිනී නාලිකාව තුලින් ගුවනට විහිදුවා හරින මජ්ක්‍ධිම නිකාය ආශ්‍රය කරගෙන සිදු කරගෙන යනු ලබන සදහම් දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. විශේෂයෙන්ම අද අපේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ ගහපති වර්ගයට අයිති පළවෙනි සූත්‍ර දේශනාව. මුල ඉඳලම මේ දේශනා මාලාවට ඇහුම්කන් දෙන සම්බන්ධ වෙන පිරිස නම් හොඳවාකාරවම දන්නවා මේ වෙනකොට අපි මේ දේශනා මාලාවේ කොතෙක් දේශනාවන් ශ්‍රවණය කළාද, ඒ වගේම ඊළඟට ශ්‍රවණය කරන්න තියෙන්නේ මොන දේශනාවද කියන කාරණේ පිළිබඳව මනා අවබෝධයක් මේ දේශනා මාලාවට සම්බන්ධ වෙච්ච පිරිසට තියෙනවා. ඒ වගේම අපි බොහෝ විට විශ්වාස කරනවා ඇතැම් පිරිස් මේ දේශනා මාලාවට ඇහුම්කන් දෙන්නේ ඊටාම ඕනෑකමකින් මේ දේශනා මාලාවේ වැදගත් කාරණා සටහන් කරගනිමින් තමන්ගේ මතකය නැවත නැවත ආවර්ජනය කරමින් තමයි මේ දේශනා මාලාවට සම්බන්ධ වෙන්නේ. අන්න එතකොට මේ පින්වත් පිරිසට හොඳ අවබෝධයක් ඇති කරගන්න පුළුවන් මේ වෙනකොට මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකේ දේශනා මාලාවම ශ්‍රවණය කරලා අවසන්. ඒ වගේම අද ඉඳලා අපි ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ පළවෙනි වග්ගය තමයි ගහපති වග්ගය. ඒ ගහපති වග්ගයේ පළවෙනි සූත්‍ර දේශනාව තමයි අද අපි සාකච්ඡා කරන්නේ. ඒ සූත්‍ර දේශනාවේ නම තමයි කන්දරක සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ ගහපති වර්ගයේ සඳහන් වෙන කන්දරක සූත්‍රය තමයි අද අපි මේ සූත්‍ර දේශනා මාලාව තුළ
විවරණය කරගන්නට බලාපොරොත්තු වෙන සූත්‍රය. ඉතින් අද දවසෙත් මේ පින්නතුන්ට පළමු කොටම ආරාධනාවක් කරනවා මේ සූත්‍ර දේශනාව මීට කලින් තවත් දේශකයන් වහන්සේලාගෙන් ශ්‍රවණය කරපු පින්වත් පිරිස මෙතන ඇති. ඒ වගේම සූත්‍ර පිටකය තුලින් ඒ වගේම සූත්‍ර පිටකය තුල මේ සූත්‍ර දේශනාව පරිශීලනය කරපු පිරිසත් ඇති. ඒ කෙසේ නමුත් මේ පින්වත් පිරිසට අපි සිහිපත් කරනවා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවක් තමයි කෙනෙක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට ආදුනික මනසක් ඇතුව ඒ දේශනාව ශ්‍රවණය කරන්නට ඕන. ආදුනික මනසක් ඇතිව ශ්‍රවණය කරනවා කියලා කියන්නේ කලින් මේ සූත්‍ර දේශනාව අහලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම මේ සූත්‍ර දේශනාව පරිශීලනය කරලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම තවත් ධර්මදර වියත් උදවියත් එක්ක මේ සූත්‍ර දේශනාව සාකච්ඡා කරලා තියෙනවා වෙන්නත් පුළුවන්. ඒ කෙසේ නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ තමන් හොඳටම දන්න කාරණයක් වුණත් තවත් ස්වාමින් වහන්සේ නමක් ඉදිරියේ ඉඳගෙන මේ දේශනාවක් විදියට ශ්‍රවණය කරනවා නම් ආදුනික මනසක් ඇතිව ශ්‍රවණය කරන්න කියන කාරණය. එතකොට මේ පින්වත් පිරිස බොහෝ උනන්දුවෙන් ශ්‍රද්ධාවෙන් මේ දේශනාවට එකතු වෙන හැටියට ආරාධනාවක් කරනවා. ඒ වගේම මේ සූත්‍ර දේශනාවෙත් මේ මුල ඉඳලා අග දක්වා මුල මැද අග පිළිවෙලකට හොඳට මේ පින්නතුන් ශ්‍රවණය කරන ගමන් මේ කාරණා එකින් එක සටහන් කරගෙන හරි හොඳට මතක තියාගන්න කවුරුත් කල්පනා කරන්න ඕන. ඉතින් එය ධර්ම අවවාදයක් විදියට මේ පින්නතුන්ට සිහිපත් කරමින් අපි සූත්‍ර දේශනාවට අවතීර්ණය වුණොත් මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විශේෂයෙන්ම භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා සමග චම්පා කියන නුවර ගග්ගරා නම් පොකුණ සමීපේ ස්වාමින් වහන්සේලා සමග වාසය කරන කාලෙක බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට ආවා එක්තරා පුද්ගලයෝ දෙන්නෙක්. ඒ දෙන්නා මේ ශාසනයේ බොහෝම ප්‍රකට දෙන්නෙක්. බොහෝ තැන්වල මේ දෙන්න ගැන කියවෙනවා. එක්කෙනෙක් තමයි කන්දරක කියන පරිබ්‍රාජකතුමා. කන්දරක කියන පරිබ්‍රාජකතුමාත් ඒ වගේම පෙස්ස කියලා කියන ඇතුන් දමනය කරන කුලයක පුද්ගලයෙක් මේ පෙස්ස කියලා කියන්නේ. එතකොට මේ පෙස්ස කියන හස්ති දමකයාත් ඒ වගේම කන්දරක කියන පරිබ්‍රාජකතුමත් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට ආවා. කොහෙටද ආවේ? චම්පා කියන නුවර ගග්ගරා නම් පොකුණ සමීපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට මේ දෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසකින් වාඩි වුණා. එහෙම එකත් පසකින් වාඩි වුණාට පස්සේ මේ දෙන්නට බොහෝම ලස්සන දර්ශනයක් දැක ගන්න ලැබුණා. ඒ දර්ශනය තමයි බුදුරජාණන් වහන්සේ සමග බොහෝ භික්ෂුන් වහන්සේලා මේ ගග්ගරා කියන මේ පොකුණ ළඟ වැඩ හිටියා. එතකොට මේ ඉන්න සියලු ස්වාමින් වහන්සේලාගේ තුල කිසිදු
ශබ්දයක් නැගුණේ නැහැ. ඒ වගේම තමයි මේ ස්වාමින් වහන්සේලා හිටි ඉරියව්වෙන්ම ඒ විදිහටම හිටියා. කිසිම කෙනෙක් දඟලන්නේවත් අතප්පයක් හොලවන්නේවත් අඩුම තරමින් උගුර පාදන ශබ්දයක්වත් මේ ස්වාමින් වහන්සේලාගෙන් නැගුණේ නැහැ. එතකොට මෙහෙම බොහෝම නිශ්චලව ඒ වගේම තමයි බොහෝම උපසාන්තව. ඉතින් මෙන්න මේ වචනය තමයි විශේෂයෙන්ම ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම ආචාර්යයන් වහන්සේලා පවා මේ අවස්ථාව නිර්වචනය කරලා තියෙන්නේ මේ කන්දරකටත් ඒ වගේම පෙස්ස කියන මේ හස්ති දමකයාටත් භික්ෂුන් වහන්සේලාගේ තුල දැක ගන්නට ලැබුණේ මොන වගේ තත්වයක්ද? උපසාන්ත ස්වභාවයක්. උපසාන්ත කියලා කියන්නේ ඇතුළාන්තයෙන් ඇති කරගත්ත දමනයක්. දැන් සමහර අය දැන් මේ පින්වත් පිරිස කල්පනා කරන්ඩ විශේෂයෙන් සාමාන්‍ය ජීවිතයේ කලබල චරිතයක් ගත කරන කෙනෙක් වුණත් වැදගත් තැනකට ගියොත් බොහෝ විට ගෞරවනීය තැනකට ගියොත් තමන් කොච්චර දඟලන කෙනෙක් වුණත් මේ බොහෝ වෙලාවට උත්සාහ කරනවා එතනදී තැම්පත් වෙන්න. හැබැයි ආයෙත් තමන්ගේ සාමාන්‍ය ජීවිතයට ආවට පස්සේ ඒ සංවර භාවය නැහැ. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් සාමාන්‍යයෙන් ගෙදරක දඟල ඉන්න කෙනෙක් විහාරස්ථානයකට ගියාට පස්සේ පුණ්‍ය භූමියකට ගියාට පස්සේ ඒ වගේම තමයි පිරිස රැස් වෙන උත්සව පවත්වන තැනකට ගියාට පස්සේ අනිත් අය ගැන හිතලා තමන්ගේ ගෞරවය ගැන හිතලා සමහරක් අය හිතලා සංවර භාවයක් ආරෝපණය කරගන්නවා. එතකොට ඒක හිතලා ඇති කරගන්න මොහොතකට ඇති කරගන්න සංවර භාවයක්. හැබැයි ඒ සංවර භාවය කොපමණ වෙලාද තියෙන්නේ? කෙටි වෙලාවයි. එක්කෝ ඒ උත්සවය ඉවර වෙලා එනකන් විහාරස්ථානයෙන් එළියට එනකන් ආන් ඒ වගේ කෙටි වෙලාවකට විතරයි. හැබැයි උපසාන්ත භාවය කියලා කියන්නේ එහෙම ආරෝපණය කරගත්ත දෙයක් නෙවෙයි. උපසාන්ත භාවය කියලා කියන්නේ ටික වෙලාවකට ඇති කරගන්න දෙයක්වත් නෙවෙයි. උපසාන්ත ස්වභාවයක් කියලා කියන්නේ ඇතුළාන්තයෙන්ම එන තැම්පත් භාවයක්. එතකොට මේ කන්දරක කියන පරිබ්‍රාජකයා, එතකොට දැන් මෙතන තව කාරණයක් අපි විස්තර කරගන්න ඕන. පරිබ්‍රාජකයෙක් කියලා කියන්නේ මෙයා තපස් ජීවිතයක් ගත කරන කෙනෙක්. පරිබ්‍රාජකයෙක්. එතකොට මේ කන්දරක පරිබ්‍රාජකයා මේ භික්ෂුන් වහන්සේලාගේ උපසාන්ත ස්වභාවය දැකලා බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි ඒකාන්තයෙන්ම ආශ්චර්යයි. ඒකාන්තයෙන්ම ආශ්චර්යයි ස්වාමීනි මේ භික්ෂුන් වහන්සේලා තුල පවතින සංවරය. මේ භික්ෂුන් වහන්සේලා තුල පවතිනා වූ මේ උපසාන්ත ස්වභාවය මට නම් ඊටමත් පුදුම සහගතයි. ඔබ වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා මනාව හික්මවලා තියෙනවා කියලා මේ පරිබ්‍රාජකතුමා, මේ කන්දරක කියන පරිබ්‍රාජකතුමා බුදුරජාණන් වහන්සේට මේ භික්ෂුන් වහන්සේලාගේ තියෙන උපසාන්ත ස්වභාවය පිළිබඳව උදම්මනනවා, ප්‍රකාශ කරනවා. එතකොට මේ අන්‍ය ශාසනික කෙනෙක්, පරිබ්‍රාජකයෙක්. නමුත් තපස් ජීවිතයක් ගත කරන කෙනෙක්. ඔහු කියනවා මේ භික්ෂුන් වහන්සේලාගේ ඉරියව් ඊටාම සාන්තයි. ඊටාම උපසාන්තයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මනාව මේ භික්ෂුන් වහන්සේලා හික්මවලා තියෙනවා කියලා මේ කන්දරක කියන පරිබ්‍රාජකතුමා බුදුරජාණන් වහන්සේට ස්වාමින් වහන්සේලාගේ සංවරය පිළිබඳව ප්‍රකාශ කරනවා. ඊට පස්සේ මේ කන්දරක පරිබ්‍රාජකයා තවත් කාරණයක් ඉස්මතු කරනවා. ඒ තමයි ස්වාමීනි අතීතයේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවලත් යම් භික්ෂුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ හිටියද
ඒ භික්ෂුන් වහන්සේලාත් මේ වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලා හා සමානවම සංවර වුණා. මේ භික්ෂුන් වහන්සේලා වගේම දමනය වුණා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ අනාගතේ යම් තාක් බුදුවරු මේ ලෝකයට පහළ වෙනවද? ඒ බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවලත් භික්ෂුන් වහන්සේලා මේ ආකාරයෙන්මයි වැඩ ඉන්නේ. මේ විදිහටමයි සංවර වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේත් කන්දරක පරිබ්‍රාජකතුමාට කියනවා ඒක එහෙමමයි කන්දරක ඒක එහෙමමයි. අද මේ ශාසනයේ මේ භික්ෂුන් වහන්සේලා මේ වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලා යම් විදිහකට හැඩ ගැහිලා ඉන්නවද? යම් විදිහකට සංවර වෙලා ඉන්නවද? ඒ විදිහටමයි අතීතයේ බුද්ධ ශාසනවලත් වැඩ හිටපු භික්ෂුන් වහන්සේලා වැඩ හිටියේ. ඒ වගේම තමයි අනාගතයේ යම් තාක් බුදුරු පහළ වෙනවද? ඒ බුදුරජාණන් වහන්සේලාත් මේ විදිහටමයි ශ්‍රාවක සංඝයා හික්මවන්නේ. මේ භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න විදිහටමයි ඒ භික්ෂුන් වහන්සේලාත් හික්මෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ ඒ කාරණය ස්ථීර කරනවා, තහවුරු කරනවා. එතකොට විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්න ඕන දෙයක් තමයි මෙතනදී මේ භික්ෂුන් වහන්සේලාගේ ඒ උපසාන්ත ස්වභාවය අන්‍ය ශාසනයක හිටපු පරිබ්‍රාජකයෙකුට උනත් දැනෙන ස්වභාවයට තිබුණා. තේරුම් ගන්න පුළුවන්කමක් තිබුණා. එතකොට අපි කල්පනා කරන්න ඕන පින්වත්නි, බොහෝ විට විශේෂයෙන්ම භික්ෂුණීන් විතරක් නෙමෙයි, උපාසක උපාසිකාවන් පවා මේ න්‍යාය ඒ විදිහටම අනුගමනය කළ යුතුයි. දැන් බුදුරජාණන් වහන්සේ නිතර වර්ණනා කළ දෙයක් තමයි පින්වත්නි විශේෂයෙන්ම නිශ්ශබ්දතාවය. හැබැයි නිකන් නිශ්ශබ්දතාවය නෙවෙයි, බුදුරජාණන් වහන්සේ වර්ණනා කළ දෙයක් තමයි ආර්ය තෘෂ්ණිම්භූත භාවය. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක තැනක සන්නිපතිතානං වූ භික්ඛු ද්වයං කරණීයං. මහණෙනි, සංඝයා එකතු වුණාම කරන්න ඕන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි කරනවා නම් ධම්මීවා කතා. ඒ කියන්නේ පිරිස එකතු වුණොත් කරන්න ඕන කරුණු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි කරනවා නම් ධම්මීවා කතා, ධාර්මික කතාවක් කරන්න ඕන. දැන් පිරිස කොහේ හරි තැනකට එකතු වුණොත් කතා නොකර ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ කියලා නෑ. කතා කරන්න. හැබැයි කතා කරන්න ඕනේ මොන කතාවක්ද? ධාර්මික කතාවක්. දැන් මේ පින්වත් පිරිස කල්පනා කරන්න, සාමාන්‍යයෙන් අපි ගිහි සමාජය තුළ ඒ ගිහි උදවිය බොහෝ විට අවමංගල අවස්ථාවලට එකතු වෙනවා, මංගල අවස්ථාවලට එකතු වෙනවා, නොඑක ආකාරයේ රැස්වීම් වලදී එකතු වෙනවා. ඒ තැන්වලදී එකතු වුණාට පස්සේ ගොඩාක් කතා කරන්නේ මොනවද? බොහෝ විට ධාර්මික කතාද අධාර්මික කතාද කියලා ඇහුවොත් අවිවාදයෙන් යුක්තව පිළිගන්න වෙනවා. ධාර්මික කතා කරන්නේ නැහැ. බොහෝ විට කරන්නේ අධාර්මික කතාමයි. මොනවද ධාර්මික කතා, මොනවද අධාර්මික කතා? යමක් කතා කරනකොට තමන්ගේ තුල තියෙන කුසලයන් වැඩෙනවා නම්, නැති කුසලයන් උපදිනවා නම්, තියෙන කුසලයන් දියුණු වෙනවා නම්, නැති කුසලයන් උපදිනවා නම් ඒවා ධාර්මික කතා. ඒ වගේම තමයි තියෙන අකුසලයන් වැඩි වෙනවා නම්, නැති අකුසලයන් හට ගන්නවා නම් ඒවට කියනවා මොනවද? අධාර්මික කතා. දැන් බුදුරජාණන් වහන්සේ කරන්නට එපා කියපු කතා 32ක් තියෙනවානේ. රාජ කතා, චෝර කතා, මහා මච්ච කතා යනාදී වශයෙන් රජවරුන් ගැන කතා කරන්න එපා, මහාමැතිවරුන් ගැන කතා කරන්න එපා, හොරු ගැන කතා කරන්න එපා, යාන කතා, වාහන කතා, ඉත්ති කතා යනාදී වශයෙන් යාන වාහන ගැන කතා කරන්න එපා, ස්ත්‍රීන් ගැන කතා කරන්න එපා, පුරුෂයන් ගැන කතා කරන්න එපා, හොරුන් ගැන කතා කරන්න එපා. මේ විදිහට එපා කියපු කතා 32ක් තියෙනවා. ඒකට කියනවා දෙතිස් කතා. නමුත් අවාසනාවකට වගේ වර්තමානයේ බොහෝ විට අපිට පේනවා
මංගල අවස්ථාවකදී අවමංගල අවස්ථාවකදී රැස්වීමකදී ඔය මොන වගේ තැනකදී වුණත් දෙන්නෙක් හෝ දෙපිරිසක් එකතු වුණාම කරන්නෙම ඔය එපා කියපු කතා. ඒ කතා වලින් මොකද වෙන්නේ? අපේ ලෝභ දේශ මොහ වැඩි වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකක්ද? ධම්මීවා කතා කරනවා නම් ධාර්මික කතාවක් කරන්න. මොනවාද? සීලය ගැන. දැන් එතනත් පෙන්නනවා දස කතා. සීල කතා, සමාධි කතා යනාදි වශයෙන් සීලයට උපනිශ්‍රේ වෙන කතාවක් කරන්න කිව්වා. සමාධියට උපකාර පිණිස පවතින කතාවක් කරන්න කිව්වා. ප්‍රඥාවට උපකාර පිණිස පවතින කතාවක් කරන්න කිව්වා. නිවනට උපකාර පිණිස පවතින කතාවක් කරන්න කිව්වා. එතකොට අන්න ඒවා තමයි ධම්මික කතා කියලා කියන්නේ, ධාර්මික කතා කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ එතනදීම පෙන්නනවා ධාර්මික කතාවක් කරන්න නැත්තම් නිශ්ශබ්ද වෙන්න කිව්වා. කොහොමද? අරියානං තුන්නී භාවෝ, ආර්ය තෘෂ්ණීම්භූත භාවයෙන් යුක්ත වෙන්න කිව්වේ. ඒ කියන්නේ පින්වත්නි, සමහර අය පිරිස ඉන්න තැන්වලට එකතු වෙලා ඒ අයත් එක කතාවට යන්නේ පැත්තකට වෙලා ඉන්නවා. හැබැයි ඒ ඉන්නේ අකුසල මනසිකාරයෙන්. එක්කෝ පිරිසක් අතරම ඉඳගෙන ඒ අයත් එක කතා කරන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්නවා, ඒ අය පිළිබඳව ගැටුණු හිතින්. එහෙම නැත්නම් ඒ පිරිස අතර ඉන්න එක්කෙනෙක් හෝ පිරිසක් කෙරෙහි ලෝභ සහගතව මානසිකාර කර කර පැත්තකට වෙලා ඉන්නවා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්නේ කියන්නේ ලෝභ දේශ මොහ මානසිකාර කර කර, ඒ කියන්නේ අයෝනිසෝ මානසිකාරයෙන් යුක්තව කතා කරන්නේ නැතුව හිටපු පමණින් ඒක බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්නේ ආර්ය තෘෂ්ණීම්භූත භාවය. එතකොට ආර්ය තෘෂ්ණීම්භූත භාවය කියලා කියන්නේ මොකක්ද? යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව. ඒ කියන්නේ අකුසල් දුරු වෙන විදිහට, අකුසල් නොයැඩෙන විදිහට යම් මනසිකාරයක් කරමින් නිශ්ශබ්දව ඉන්නවා නම් ආන් ඒකට කියනවා ආර්ය තෘෂ්ණීම්භූත භාවය. එතකොට එහෙනම් කල්පනා කරන්න ඕන බුදුරජාණන් වහන්සේ ආන් ඒ විදිහට තමයි ශ්‍රාවක සංඝයා හික්මවන්නේ. ඒ නිසා භික්ෂුන් වහන්සේලා යම් තැනක එකතු වුණොත්, කතා කරොත් කතා කරන්නේ ධාර්මික කතාවක්. නිශ්ශබ්දව හිටියොත් ආර්ය තෘෂ්ණීම්භූත භාවයෙන් යුක්තව ඉරියව්වක්වත් චලනය නොකොට, උගුර පෑදීමකින්වත් ශබ්ද නොකොට උන්වහන්සේලා සංවරව වැඩ ඉන්නවා. එතකොට ඒක අන්‍ය ත්‍රිත්‍රකයන්ට පවා දැනෙන කාරණයක්. ඉතින් මම මේ පින්නතුන්ට එක කාරණයක් මෙතනදී අවධාරණය කරනවා. ඉතින් තමන් ගැන ආවර්ජනය කරන්න බොහෝ විට සාමාන්‍ය ජීවිතේ අපි මොහොතකට ඉවත් කරමු. අඩුම පෙහෙවස් සමාදන් වෙන දවසට විහාරස්ථානයට එකතු වුණාට පස්සේ එදා දවස තුල අපිට නිශ්ශබ්ද වෙන්න පුළුවන්කමක් තියනවාද කියලා තමන්ගෙන් ආවර්ජනය කරලා බලන්නට ඕන. මොකද අපි මේ සූත්‍ර දේශනා සාකච්ඡා කරගන්න ගමන් මේ සූත්‍ර දේශනාවල තියෙන කරුණු විතරක් කටපාඩම් කරගත්තට වැඩක් නෑ පින්වත්නි. ඒක විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලා මේ දේශනා මාලාව පුරාවටම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා අවධාරණය කරන දෙයක්. අපි මේ සූත්‍ර දේශනා ඉගෙන ගන්නේ, ශ්‍රවණය කරන්නේ ජීවිතේට, අපේ ජීවිතේ යම් වූ අඩුපාඩුවක් තියෙනවා නම් ඒ සකස් කර ගැනීමටමයි. ඒ අරමුණ අනිවාර්යයෙන්ම මේ දේශනා මාලාව තුළ තියෙන්න ඕන. එතකොට විශේෂයෙන්ම තව කියන්න ඕන කාරණයක් තියෙනවා. මේ කරන දේශනාවලින් සමහර විට මේ පින්නතුන්ට සමහර යම් යම් ගැටලු මතුවෙන්න පුළුවන්. ලැබිලා තියෙන කාල වේලාවත් එක්ක ස්වාමින් වහන්සේලාට විස්තර කරන්න වෙන ප්‍රමාණයේ යම් අඩු වැඩිවීම් තියෙන්න පුළුවන්. නමුත් ඒ දේශනාව තුළ අපි උත්සාහ කරන්නේ මොකක්ද? ඒ දේශනාවේ වටිනාම ධර්ම කාරණා මේ පින්නතුන් ඩිස්මතු කරලා දෙමින් ඒ කාරණා තමන්ගේ ජීවිතේට උකහා ගන්න අවස්ථාව සකස් කරලා දෙන එක. ඒ නිසයි මේ පින්නතුන්ට අපි ආරාධනා කරන්නේ මේ දේශනාව අහන ගමන් පුළුවන් නම් මේ සූත්‍ර පිටක හොයාගෙන පරිශීලනය කරන්න මේ පින්නතුන් උත්සාහවත් වෙන්න ඕන.
ඉතින් ඒ නිසා හොඳට කල්පනා කරන්න දැන් මේ වාගේ වටින කාරණා මේ පින්නතුන්ට අහන්න ලැබෙනකොට ඒවා සටහන් කරගෙන හරි තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව එකතු කරගන්න ඕන. ඉතින් පුළුවන් නම් මේ විදිහට මේ භික්ෂුන් වහන්සේලා තුළ පැවතිච්ච මේ උපසාන්ත ස්වභාවය තමන්ට බණ මඩුවට අරගෙන යන්න පුළුවන් නම් ඒ කියන්නේ මම කතා කරනවා නම් කතා කරන්නේ ධාර්මික කතාවක්. එහෙම නැත්නම් මම නිශ්ශබ්දව ආර්ය තෘෂ්ණිම්බුත භාවයෙන් ඉන්නවා කියලා. ආන් මේ විදියට හැසිරෙන්න පුළුවන් නම් අන්න මේ දේශනාවෙන් Tamanට ලැබෙන එක ප්‍රයෝජනයක්. ඉතින් කාල වේලාව ඉක්ම යන නිසා සූත්‍ර දේශනාවේ අපිට සාකච්ඡා කළ යුතු දේවල් බොහෝ තියෙන නිසා දේශනාවට අවතීර්ණේ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කන්දරක පරිබ්‍රාජකතුමා මේ කියපු කතාව එහෙම ස්ථීර කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කන්දරකය එය එසේමයි මේ භික්ෂුන් වහන්සේලා මනාව දමනය වෙච්ච මනාව සංවරයක් ඇති කරගත්ත පිරිසක්. ඒ වගේම තමයි කන්දරකය මේ භික්ෂූන් අතර ඉන්නවයි කියනවා ආශ්‍රයයන් ප්‍රහීන කරපු. ඒ කියන්නේ සියලු ආශ්‍රයන්ගෙන් මිදිච්ච ආර්යභාවයට පත්වෙච්ච රහතන් වහන්සේලා ඉන්නවයි කිව්වා. මේ උපසාන්ත භාවයට පත්වෙච්ච භික්ෂුන් වහන්සේලා අතර ඉන්නවයි කිව්වා සීනාශ්‍රවයන් වහන්සේලා. අරිහත්ත්වයට පත්වෙච්ච උත්තමයන් වහන්සේලා ඉන්නවයි කිව්වා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කන්දරකය මේ භික්ෂුන් වහන්සේලා අතර ඉන්නවයි කිව්වා සතර සතිපට්ඨානය පුරුදු කරන භික්ෂුන් වහන්සේලා. මොකද්ද සතර සතිපට්ඨානය? කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ අනුපස්සනා හතරේ හිත පිහිටමින් කෙලෙස් තවන භික්ෂුන් වහන්සේලා ආර්ය භාවයට පත් වෙන්න උත්සාහ කරන උතුමන් වහන්සේලා මේ භික්ෂුන් වහන්සේලා අතර ඉන්නවයි කිව්වා. ඒ ස්වාමින් වහන්සේලා වීරියෙන් මේ කයේ සිහිය පිහිටවනවා කිව්වා. කයේ කය අනුව බලමින් වාසය කරනවා කොහොමද? උපදින අවිජ්ජා දෝමනස්ස මෙන්න මේ දේවල් ප්‍රහාණය කරමින් මනසියෙන් යුක්තව වාසය කරන භික්ෂුන් වහන්සේලා ඉන්නවයි කිව්වා. වේදනාවන් කෙරෙහි ඇලීම් ගැටීම් ඇති කරගන්නේ නැතුව ඒ දේවල් නුවණින් දකිමින් කෙලස් ප්‍රහාණය කරන්න උත්සාහ කරන ස්වාමින් වහන්සේලා ඉන්නවයි කිව්වා. ඒ වගේම තමයි හිතේ හටගන්න සරාග, විතරාග ආදී මේ සිතුවිලි නුවණින් දකිමින් කෙලස් ප්‍රහාණය කරන්න උත්සාහ කරන භික්ෂුන් වහන්සේලා ඉන්නවයි කිව්වා. ඒ වගේම තමයි ධර්මයන් කෙරෙහි ඒ දේවල් නුවණින් දකිමින් නීවරණ ධර්ම වගේ දේවල් ඒ දේවල් පිළිබඳව උපදින ඇලීම් ගැටීම් ප්‍රහාණය කරමින් කෙලස් ප්‍රහාණය කරන්න උත්සාහ කරන ස්වාමින් වහන්සේලා ඉන්නවයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙම දේශනා කරාට පස්සේ ඇතුන් দমনය කරන මේ පෙස්ස කියන පුද්ගලයා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා ස්වාමීනි ආශ්චර්යයි තාම ආශ්චර්යයි පුදුම සහගතයි ස්වාමීනි සතර සතිපට්ඨානයේ මේ භික්ෂුන් වහන්සේලා හික්මනවා කියලා කියන්නේ උන්වහන්සේලා ඒකාන්තයෙන් විමුක්තිය පිණිස ගමන් කරනවා. උන්වහන්සේලාගේ තුල හටගත්තා වූ දුක්ඛ දෝමනස්යන්ගෙන් උන්වහන්සේලා ඉවත් වෙනවා. ස්වාමීනි අපිද කාලෙන් කාලෙට මේ සතර සතිපට්ඨානයේ හිත අලවා වාසය කරන පිරිසක්. නමුත් ස්වාමීනි මේ ගිහි ජීවිතය ගත කරන අපිට කාලෙන් කාලෙට සතර සතිපට්ඨානයේ හිත පීඨවලා යම් සුවයක් ලබනවද? නිතරම සතර සතිපට්ඨානයේ හිත පිහිටුවා වාසය කරන මේ භික්ෂුන් වහන්සේලා නම් ඒකාන්තයෙන් ආශ්චර්යයි. උන්වහන්සේලාගේ හිත් නම් බොහෝම ප්‍රසන්නයි කියලා මේ පෙස්ස කියන මේ හස්ති දමකයා බුදුරජාණන් වහන්සේට ඒ සතර සතිපට්ඨාන ධර්මයේ පිළිබඳව
උදම්මනනවා, සතුටු වෙනවා. එහෙම සතුටු වුණාට පස්සේ මේ පෙස්ස කියන හස්ති දමකයා බුදුරජාණන් වහන්සේට අපූරු කතාවක් කියනවා. අන්නේ කතාවත් එක්ක තමයි මේ කන්දරක සූත්‍රයට පාදම වැටෙන්නේ. මේ පෙස්ස කියන හස්ති දමකයා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා, ස්වාමීනි ඔබ වහන්සේ ඊටාම දක්ෂව, ඔබ වහන්සේ ඊටාමත් මේ ප්‍රකටව මේ විශේෂයෙන්ම මිනිස්සුන්ගේ හිත් දැකලා තියෙනවා. මිනිස්සුන්ගේ අදහස් හඳුනගෙන තියෙනවා. ස්වාමීනි මිනිස්සුන්ගේ අදහස් গুপ্তයි. මිනිස්සුන්ගේ අදහස් විවිධාකාරයි. හැබැයි ස්වාමීනි සිව්පා සතුන්ගේ අදහස් ප්‍රකටයි. සිව්පා සතුන්ගේ හිතේ යම් අදහසක් තියෙනවා නම් ඒ අදහසමයි කව ප්‍රකට කරන්නේ. ඒකමයි ක්‍රියාවට නංවන්නේ. නමුත් ස්වාමීනි මිනිස්සුන්ගේ හිතේ තියෙන අදහස එකක් කිව්වා. ප්‍රකාශ කරන්නේ වෙන අදහසක් කිව්වා. ඒ කියන්නේ හිතේ තියෙන්නේ යම් අදහසක්ද ඒ අදහස නෙමෙයි කිව්වා කියන්නේ. කතා කරනකොට එළියට එන්නේ. ඒ කතා කරපු දේ නෙමෙයි කිව්වා ක්‍රියාත්මක කරන්නේ গুপ্তයි කිව්වා. ඒ කියන්නේ වංකයි, අවංක නෑ. ස්වාමීනි එහෙම මිනිස්සු দমনය කරනවට වඩා සත්තු দমনය කරන එක ලේසියි කිව්වා. මොකද දැන් මෙයා හස්ති දමකෙක්නේ. ඒ කියන්නේ ඇත්තු দমনය කරන කෙනෙක්. එතකොට මේ පෙස්ස කියනවා ස්වාමීනි මම චම්පා නුවරට හස්තීන් අරගෙන යනවා. හස්තීන්ව දක්කගෙන යනවා. මේ හස්තීන් අරගෙන යනකොට ඒ හස්තීන් උන්ට නවතින්න ඕන වුණොත් ඒ නවතින්න ඕන අදහස ප්‍රකට කරනවා. එතකොට මම තේරුම් ගන්නවා මේ හස්තියාර නතර වෙන්න ඕන. ඒ හස්තියාට කුසගින්නක් දැනුනොත් ඒ කුසගින්න ප්‍රකට කරනවා. ඒ වගේම තමයි හස්තියා යම් කිසි වෙලාවක කිපුණොත් තමන් කිපිලා ඉන්නේ කියලා ඒ ඉරියව් වලින් ප්‍රකට කරනවා. එතකොට ඒ ඇත්තටම කිපුණ ස්වභාවය තමයි ප්‍රකට කරන්නේ. නමුත් ඒ හස්තියා බොහොම සංවරව ඉන්න වෙලාවට ඒ සංවර භාවය ප්‍රකට කරනවා. කෙනෙකුට ලෙන්ගතුයි නම් ඒ ලෙන්ගතු භාවය ප්‍රකට කරනවා. නමුත් ස්වාමීනි ඇතැම් මිනිස්සුયો ඉන්නවා ඇතුලේ ගින්දර තියාගෙන, ඒ කියන්නේ ඇතුලේ බොහොම කිපිලා, ඇතුලෙන් කිපිලා අනිත් අයට බොහොම මෛත්‍රී සහගතව කතා කරනවා. එතකොට හැබැයි හොයාගන්න බෑ මෙයා මෛත්‍රියෙන් කතා කරනකොට මෙයාගේ ඇතුලේ තියෙන මොන අදහසක්ද කියලා පේන්නේ නැහැ. දැන් අන්න ඒ කාරණියත් බොහොම වැදගත්. දැන් මේ පින්නතුන් බොහොම හිතන්න ඕන දෙයක්. දැන් මේ පින්නතුන් උනත් කියනවානේ සමහර වෙලාවට සමහර මිනිස්සු හිනහා වෙන විදිහෙන්, කතා කරන විදිහෙන් මිනිස්සු මනින්නට බෑ කියලා. ඒක බොහොම සාධාරණයි. ඒ කතාව බොහොම සාධාරණයි. ඒ කියන්නේ හිතේ වෙන අදහසක් තියාගෙන පෙන්වන්නේ වෙන අදහසක්. හරියට සමහර අයට බොහොම හිනහ වෙලා කතා කරනවා. හැබැයි ඇතුලේ ඒ අය පිළිබඳව පුදුමාකාර වෛරයක්, කේන්තියක්, අමනාපයක් තියාගෙන. එහෙම අය ගොඩක් ඉන්නවානේ. ඒ කියන්නේ තමන්ගේ ඉදිරියේ ඉන්න කෙනා ගැන තියෙන්නේ හිතේ තියෙන තරහක්. හැබැයි ඒ කෙනත් එක්ක මූණට හිනහ වෙලා කතා කරනවා. එයා ගියාට පස්සේ අනිත් අයත් එක්ක එයාගේ දොස් කියනවා. ඒ වගේම තමයි සමහර අයට මේ උදව් කරන්නම්, මම මෙහෙම කරන්නම්, මම මෙහෙම කරලා තියෙනවා කියලා කතා කරනවා. හැබැයි කරනකොට වෙන විදිහක් කරනවා. අන්න ඒ වගේ මිනිසුන්ගේ තියෙනවා වංක ගති. එහෙම වංක ගති තියෙන අයගේ ඒ වංක ගතිත් එක්ක මිනිසුන්ව দমনය කරන එක ලේසි නෑ කිව්වා. කවුද මේ කියන්නේ? පෙස්ස. කියනවා ඉතින් බුදුරජාණන් වහන්සේ හරිම ආශ්චර්යයි. මොකද බුදුරජාණන් වහන්සේ එහෙම වංක ගති තියෙන අයවත් দমনය කරලා තියෙනවා. දැන් මම හස්ති දමකෙක්, මේ හස්තාරෝහක පෙස්ස කියනවා මම හස්ති දමකෙක්, මට ඇත්තුන් দমনය කරන්න ලේසි උන්ගේ ඒ හිතේ තියෙන දේ ප්‍රකට කරන නිසා. නමුත් ස්වාමීනි මිනිස්සු එහෙම দমনය කරන එක ලේසි නෑ. ඒ අතින් ඔබ වහන්සේ මේ පුරිස ධම්ම සාරති කියන ගුණය ඔබ වහන්සේගේ මනාව පිහිටලා තියෙනවා. එතකොට අන්න ඒක බුදුරජාණන් වහන්සේට මේ පෙස්ස
බොහෝම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනවා. එහෙම බුදුරජාණන් වහන්සේට මේ කාරණය සඳහන් කළායින් පස්සේ බුදුරජාණන් වහන්සේ මේ පෙස්සට තවත් අපූරු ධර්ම පරියායක් ඉස්මතු කරනවා. ඔන්න මං මුලින් සඳහන් කළා මේ පෙස්ස කියන හස්ති දමකයා මතු කරපු මේ ධර්ම කාරණයෙන් තමයි මේ කන්දරක සූත්‍රයට පාදම වැටෙන්නේ. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ මතු කරනවා බොහෝම වටින ධර්ම පරියායක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ පුද්ගලයෝ 4 දෙනෙක් විද්‍යමාන වෙනවා. ඒ 4 දෙනාගෙන් පළවෙනි එකනා තමයි අත්තන්තප පුද්ගලයා. අත්තන්තප පුද්ගලයා කියලා කියන්නේ තමාව පීඩාවට පත් කරන පුද්ගලයා. තමාට දුක් දෙන තමන්ව තවන පුද්ගලයාට කියනවා අත්තන්තප පුද්ගලයා. දෙවෙනි එකනා තමයි පරන්තප පුද්ගලයා. ඒ කියන්නේ සමහර අය මේ ලෝකේ ඉන්නවා අනිත් අයව තවනවා. අනිත් අයට දුක් පීඩා දෙනවා. තුන්වෙනි එකනා තමයි අත්තන්තප පරන්තප පුද්ගලයා. ඒ කියන්නේ තමන්වත් තවනවා අනුන්වත් තවනවා. එතකොට පළවෙනි එකනා තමයි අත්තන්තප තමන්ට දුක් පීඩා දෙනවා. දෙවෙනි එකනා තමයි පරන්තප අනිත් අයට බාහිර අයට දුක් පීඩා දෙනවා. තුන්වෙනි එකනා තමයි අත්තන්තප පරන්තප. ඒ කියන්නේ තමන්වත් තවමින් අන් අයවත් තවන පුද්ගලයා. හතරවෙනි පුද්ගලයා තමයි නේව අත්තන්තප පරන්තප පුද්ගලයා. ඒ කියන්නේ තමන්ව තවන්නෙත් නෑ අනුන්ව තවන්නෙත් නෑ. මේ විදිහට පුද්ගලයෝ 4 දෙනෙක් බුදුරජාණන් වහන්සේ ප්‍රකට කරනවා මේ ලෝකේ ඉන්නවා. එතකොට එතනින් 3 දෙනෙක් මුල් 3 දෙනාම තමන්ටත් අනුන්ටත් දුක් දෙන පිරිස්. එක්කෙනෙක් තමන්ට දුක් දෙනවා, දෙවෙනි එකනා අනුන්ට දුක් දෙනවා, තුන්වෙනි එකනා තමන්ටත් අනුන්ටත් දෙපැත්තටම දුක් දෙනවා. එහෙම පුද්ගලයෝ 4 දෙනා ගැන විග්‍රහ කරලා බුදුරජාණන් වහන්සේ අහනවා පෙස්ස හස්ති දමකයාගෙන් පෙස්ස මේ පුද්ගලයෝ 4 දෙනාගෙන් ඔබට වඩා රුචි කවුද? එතකොට පෙස්ස කියනවා ස්වාමීනි මම අර කලින් කියපු අත්තන්තප පුද්ගලයාත් මම රුචි කරන්නේ නැහැ. දෙවැනියට කියපු පරන්තප පුද්ගලයා රුචි කරන්නේත් නැහැ. තුන්වෙනියට කියපු අත්තන්තප පරන්තප පුද්ගලයාව රුචි කරන්නේත් නැහැ. හැබැයි ස්වාමීනි මම අර හතරවෙනියට කියපු නේවත්තන්තප පරන්තප පුද්ගලයාව මට ප්‍රියයි කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා පෙස්ස තුන්වෙනි පුද්ගලයෝ එහෙම නැත්නම් අර මුලින් කියපු 3 දෙනා ඔබට රුචි නොවෙන්නත් හතරවෙනි කෙනා රුචි වෙන්නත් හේතුව මොකද්ද? එතකොට මේ පෙස්ස විස්තර කරනවා ස්වාමීනි අර පළවෙනි කෙනා අත්තන්තප තමන්ව තවන පුද්ගලයෙක්. ඔහු තමන්ගේ ජීවිතයට දුක් දෙන නිසා ඒ දුක පීඩාකාරී. ඒ නිසා ඒ පුද්ගලයාට මම ප්‍රිය නැහැ කිව්වා. දෙවෙනි පුද්ගලයා පරන්තප ඒ පුද්ගලයා අන් අයට දුක් දෙනවා. ඒකත් මට රුචි නැහැ කිව්වා. තුන්වෙනි පුද්ගලයා තමන්ටත් අනුන්ටත් දෙපැත්තටම දුක් දෙනවා. ඒ නිසා මේ දුක කියලා කියන්නේ මම පිළිකුල් කරන දෙයක්. ඒ නිසා ඒ 3 දෙනා මට රුචි නැහැ කිව්වා. නමුත් ස්වාමීනි නේවත්තන්තප නේව පරන්තප කියන මේ පුද්ගලයා අනුන්ටත් තමන්ටත් දුක් දෙන කෙනෙක් නෙමෙයි. ආන් ඒ කෙනා මට ප්‍රියයි කිව්වා. එහෙම කිව්වට පස්සේ එහෙම කියලා මේ පෙස්ස බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා ස්වාමීනි අපිට බොහෝ වැඩ රාජකාරී අධිකයි. ඒ නිසා ස්වාමීනි දැන් මට යන්න කාලය හරි කියලා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පෙස්ස ඔබට දැන් යාමට කාලය හරි කියලා හිතෙනවා නම් ඔබ ඒ කරන්න. ඉතින් මේ පෙස්ස මොකද කරන්නේ? ඊටාම ගෞරවයෙන් නැගිටලා බුදුරජාණන් වහන්සේව 3 පාරක් පැදකුණු කොට වන්දනා කරලා අවසර අරගෙන ගියා. පැදකුණු කොට කියලා කියන්නේ
ඉතින් බොහොම වටින දෙයක්. ඒ කාලේ සිරිතක් තිබුණා. මේ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නේ දැන් සාමාන්‍යයෙන් වර්තමානයේ අපි භාග්‍යවතුන් වහන්සේ ප්‍රතිපිලිම ඉදිරියට ගිහිල්ලා වගේ අපි වන්දනා කරන්නේ සමහර විට බිම දිගා වෙලා නලල දෙදන දෙවැලමිට මෙන්න මේ අංගයන් පහ බිම ස්පර්ශ වෙන විදියට වන්දනා කරලා තුන් පාරක් එහෙම නැගිටිනවා. නමුත් ඒ කාලේ සිරිතක් තිබුණා. පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේව ප්‍රදක්ෂිනා කරනවා. ප්‍රදක්ෂිනා කරනවා කියලා කියන්නේ තමන්ගේ දකුණු අත බුදුරජාණන් වහන්සේගේ පැත්තට හිතින විදිහට බුදුරජාණන් වහන්සේට ඒ කියන්නේ වැඳගෙන ඇඟිලි එකට එකතු කරලා වැඳගෙන බුදුරජාණන් වහන්සේ වටේ තුන් පාරක් ඇවිදිනවා. වටේට කැරකෙමින් බුදුරජාණන් වහන්සේව වන්දනා කළා තමයි අවසර අරගෙන යන්නේ. හරියට අපි බෝධීන් වහන්සේව පැදකුණු කරන්නේ. ඒ බෝධීන් වහන්සේ බෝධි ප්‍රාකාරයේ වටේ පෑන් කලයක් අරගෙන ඇඟිලි බැඳගෙන අපි වක්‍රාකාරව ඇවිදිනවා වගේ අපේ දකුණු අත බුදුරජාණන් වහන්සේගේ පැත්තට හිටින විදිහට ඇවිදීම තමයි ප්‍රදක්ෂිනා කරනවා කියලා කියන්නේ. ඉතින් අන්න ඒ විදිහට වන්දනා කරලා ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මේ පෙස්ස හරි පණ්ඩිතයි. මේ පෙස්ස හරි ව්‍යක්තයි. ඒ වගේම තමයි මේ පෙස්ස හරි ප්‍රඥාවන්තයි. යම් හේකින් පෙස්ස මම මේ කියපු පුද්ගලයෝ 4 දෙනා ගැන විස්තර සහිතව ඇහුවනම් විස්තර සහිතව මේ දේශනාව ඇහුවනම් එක්කෝ අද සෝතාපන්න භාවයට පත් වෙනවා. එහෙම නැත්නම් මේ ධර්මයේ ස්ථිර ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. නමුත් දැන් ඔහු මේ අවස්ථාව අයින් කරගත්තා. එහෙම නැත්නම් ඔහුට මේ අවස්ථාව මගහැරුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට භික්ෂුන් වහන්සේලා ආරාධනාවක් කරනවා. අනේ ස්වාමීනි පුද්ගලයෝ 4 දෙනා ගැන විස්තර සහිතව අපිට දේශනා කරන්න. ආන්ගේ ආරාධනාවෙන් බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයෝ 4 දෙනා ගැන විස්තර කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පළවෙනි පුද්ගලයා ගැන දේශනාව ආරම්භ කරනවා. මහණෙනි මේ ලෝකේ ප්‍රකට වෙන මේ පුද්ගලයෝ 4 දෙනාගෙන් පළවෙනි කෙනා තමයි අත්තන්තප පුද්ගලයා. අත්තන්තප පුද්ගලයා කියලා කියන්නේ තමන්ව තවන පුද්ගලයෝ මේ ලෝකේ ඉන්නවා. ඉතින් මේ පින්වත් පිරිස ඕනතරම් අහලා ඇති දැකලා ඇති අදටත් අපි මේ වාසය කරන ලංකාවේ නැති වුණාට දඹදිව ඕනතරම් අදටත් ඉන්නවා මෙවැනි පුද්ගලයෝ. කවුද? සමහර අය ඉන්නවා විමුක්තිය හොයාගෙන මොකද කරන්නේ? වස්ත්‍ර අඳින්නේ නැහැ. නිර්වස්ත්‍රයි. ඒ වගේම තමයි යහපත් ගති පැවතුම් මේ අයගේ ළඟ නැහැ. ඒ කියන්නේ අනිත් අයට ප්‍රිය විදිහේ ගති පැවතුම් මේ අයට නැහැ. ඒ වගේම තමයි ආහාර ගැනීමේදී භාජනයකින් ඒ කියන්නේ විශේෂයෙන්ම කියනවා වළඳක දාලා තියෙන ආහාර පිළිගන්නේ නැහැ. ඒ වගේම තමයි ගැබිනි මාතාවක් ඒ කියන්නේ ගැබ්බරව ඉන්න කෙනෙක් දෙන ආහාරය පිළිගන්නේ නැහැ. විවාහක කාන්තාවක් දෙන ආහාරය පිළිගන්නේ නැහැ. කිරිමවක් දෙන ආහාර පිළිගන්නේ නැහැ. ඒ වගේම තමයි දිය ගොඩ මස් පිළිගන්නේ නැහැ. ඒ වගේම තමයි සමහර අය ඉන්නවා දවසකටම එක පිඬක් විතරයි ආහාරයට ගන්නෙ. එහෙම නැත්නම් පිඬු දෙකක් විතරයි ආහාරයට ගන්නෙ. සමහර අය ඉන්නවා දවසටම එක පාරයි ආහාර ගන්නෙ. සමහර අය ඉන්නවා දවස් දෙකකට සැරයක් ආහාර ගන්නෙ. ඇයි? ශරීරයට දුක් දෙන්න. ඒ වගේම තමයි සමහර අය ඉන්නවයි කියනවා දවස් 7කට සැරයක් ආහාර අරගෙන යපෙන අය. ඒ වගේම පෙන්නනවා ඒ අය අතර සමහරක් අය ඉන්නවා දවස් 15කට සැරයක් විතරයි ආහාර ගන්නෙ. ඒ වගේම තමයි සමහර අය ඉන්නවා ආහාරයට ගත්තොත් ගන්නෙ අමු පලා. ඒ වගේම තමයි වැටිච්ච කොළ. ඒ වගේම තමයි ගස් වලින් වැටිච්ච ගෙඩි,
ගස්වල තියෙන මුල්, සමහර අය ගොම මේ වගේ දේවල් විතරයි ආහාරයට ගන්නෙ. ඒකට කියනවා මොකක්ද? මේ පින්නතුන් දන්නවා අත්ථ කිලමතාන යෝගය. මේ ශරීරයට පුදුමාකාර විදිහට දුක් දෙනවා. සමහර අය මේ වස්ත්‍ර පෙරෙව්වත් පොරවන්නේ මොන වගේ වස්ත්‍රද? ගස්වල පොතු වලින් කරපු රෙද්දක් වගේ හදාගත්ත දෙයක් පොරවනවා. සමහර අය කෙස් වලින් මිනිසුන්ගේ කෙස් ගලවලා හදාගත්ත රෙද්දක් තමයි පොරවන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා රෙදි අතර තියෙන මහා අප්‍රසන්නම. ඒ වගේම තමයි බොහෝම කිලිටුම වස්ත්‍රය තමයි කෙස් වලින් හදාගත්ත වස්ත්‍රය. ඇයි? සීතල කාලෙට අධික සීතලයි. උෂ්ණ කාලෙට අධික උෂ්ණයි. ඒ විතරක් නෙමෙයි හරි දුර්ගන්ධයි. එතකොට ඒ වගේම තමයි හරි පිළිකුල්. ඒ වගේම තමයි හිසකේ රැවුල් බාන්නේ කොහොමද? තලෑටයක් රෝල් කරලා ඒකෙන් තමයි උගුල්ලන්නේ. ඒ වගේම තමයි සමහර අය ඉන්න මහා සීතලේ ගංගාවලට බැහැලා පව් හොදාරිනවා. මහා ගිනි මද්දානේ ගිනි විශාල ගිනි ගොඩවල් ගහලා ඒව මැද්දට වෙලා ශරීරේ තවනවා. එතකොට මේ පින්නතුන් දන්නවා බෝසතාණන් වහන්සේ 6 අවුරුද්දක් මේ ක්‍රමය අනුගමනය කළා. මොකක් හොයාගෙනද? විමුක්තිය හොයාගෙන. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේක තමයි අත්තන්තප පුද්ගලයෝ කියලා කියන්නේ. ඒ කියන්නේ තමන්ව දුකට පත් කරන, තමන්ව තවන, තමන්ව පීඩාවට පත් කරන පුද්ගලයා. දෙවෙනි පුද්ගලයා තමයි පරන්තප පුද්ගලයා. පරන්තප පුද්ගලයා කියලා කියන්නේ අනුන්ව පීඩාවට පත් කරන, දුකට පත් කරන පිරිස්. එතකොට අනුන්ව දුකට පත් කරන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර පුද්ගලයෝ ඉන්නවා මේ ලෝකේ. ඒ අය මොකද කරන්නේ? ඌරන්, එළුවන්, ලිහිණියන් වගේ සත්තුන් ඝාතනය කරනවා. ඒ වගේම තමයි දියේ ඉන්න මත්ස්‍යෝ ඝාතනය කරනවා. ඒ වගේම තමයි සොරකම් කරනවා. ඒ වගේම තමයි සොරුන් අහු වුණොත් අල්ලලා ඔවුන්ගේ අතපය සිඳිනවා, ඔවුන් මරනවා. ඒ වගේම තමයි අනිත් අය බොරු කියලා හරි බන්ධනයට ලක් කරනවා. ඒ කියන්නේ හිරගෙවල් වල යවනවා. ඒ වගේම තමයි නොයෙක් ආකාරයේ මිනිසුන්ට, සත්තුන්ට වද හිංසා කරනවා. දැන් මේ පින්නතු නෝන තරම් දැකලා ඇති සමහර මිනිස්සු ඉන්නවා අනිත් මිනිසුන්ට පුළුවන් තරම් කරදර කරනවා, ගිනි ගෙඩි දෙනවා, අතපය සිඳිනවා. ඒ වගේම තමයි සත්තුන්ට හිංසා කරනවා. ඒ වගේම තමයි කේලම් කියලා අනිත් අය කොටවනවා. ඒ වගේ අය ගැන බුදුරජාණන් වහන්සේ මොකද්ද කිව්වේ? ඒ තමයි පරන්තප පුද්ගලයෝ. ඒ කියන්නේ අනිත් අයව තවනවා. එතකොට විශේෂයෙන්ම මේ පින්වත් පිරිස කල්පනා කරන්න ඕන මේ සූත්‍ර දේශනාවට කාල වේලාව නීරණය වේගෙන යන්නේ. ඉතින් ඒ නිසා මේ පුද්ගලයෝ 4 දෙනා ගැන බොහොම කෙටියෙන් අපිට විස්තර කරන්න වෙන්නේ. එතකොට පළවෙනි පුද්ගලයා තමයි අත්තන්තප, ඒ කියන්නේ තමන්ව පීඩාවට පත් කරන තවන පුද්ගලයා. දෙවෙනි පුද්ගලයා තමයි පරන්තප පුද්ගලයා. පරන්තප පුද්ගලයා කියලා කියන්නේ අන් අයව පීඩාවට පත් කරන පුද්ගලයෝ. ඒ වගේම තමයි අත්තන්තප පරන්තප පුද්ගලයෝ කියලා කියන්නේ තමන්වත් අනුන්වත් දෙපිරිසම තවන පුද්ගලයෝ. අන්න මෙතනදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා යම් රජ කෙනෙක් ඉන්නවා නම් ඒ රජුරවන්ට ඕන වෙනවා මහා යාගයක් කරන්න. එතකොට මේ කවුරු ගැනද කතා කරන්නේ? තමනුත් තවමින් අනුනුත් තවන පුද්ගලයෝ. එතකොට රජ කෙනෙක් කියලා කියන්නේ මහා සම්පත්, සැප සම්පත් තියෙන කෙනෙක්. එතකොට මේ මහා යාගය කරන්නේ කොහොමද? තමනුත් මෙහෙසියත් පුරෝහිතත් ඉස්සර වෙලාම හිස මුඩු කරනවා. හිස මුඩු කරලා තමන් වාසය කරන රාජමාලිගාවෙන් බැහැරෙනවා. බැහැරට ගිහිල්ලා ගොමගාලා හදාගත්ත පිළිකඩක්වත් නැති සාමාන්‍ය මඩුවක දවස් ගාණක් ගත කරනවා. ඒ ගත කරනකොට යැපෙන්නේ රාජභෝජන වලින් නෙවෙයි. එක එළදෙනකගේ තනබුරුල්ල බෙදා ගන්නවා. එක තනබුරුල්ලක්
රජතුමාට අනිත් එක මහේෂිකාව එකකින් පුරෝහිතය යැපෙනවා 4 වෙනි එකෙන් වසු පැටියට කිරි දෙනවා. මෙහෙම වාසය කරනවා දින ගාණක් මේ වස්සෙක්ගේ කිරි වලින් විතරක්. එතකොට හිස මුඩු කරලා ඒ වගේම පොරවන්නේ අඳුන් දිවිසම් කියලා කියනවා. එතකොට නිදාගන්න පැදුරක්වත් නැහැ. ගොම ගාපු අතුරපු ඒ බිමම නිදා ගන්නවයි කියනවා. සමහර විට කටු යහනක නිදා ගන්න වෙනවයි කියනවා. කටු ඇතිරිල්ලක. ඒ වගේම තමයි මහා වැසි මැද්දේ පීඩාවෙන් ඉන්නවා. ඒ වගේම තමයි අන කරනවයි කියනවා. මේ යාගයට මේ තරම් වස්සෝ මැරිය යුතුයි. මේ තරම් එළුවෝ මැරිය යුතුයි. මේ තරම් කුකුල්ලු මැරිය යුතුයි කියලා අන කරනවයි කියනවා. ඒ විතරක් නෙමෙයි මේ තරම් ගස් කපන්න ඕන කියලා කියනවා. ඒ ගමන් මොකද කරන්නේ? Tamanට සේවය කරන දැසි දැස්සොන්ට පුදුමාකාර විදියට වද වේදනා දෙනවා. මොකද මේ යාගයේ කල යුත්තේ බොහෝ පිරිසකට දුක් වේදනා දෙමින් බොහෝ පිරිසකගේ ලේ කඳුළු ගලාගෙන යනකොට. එතකොට අන්න තමනුත් දුක් විඳිමින් අන් අයට දුක් දෙමින් කරන මේ දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තන්තප පරන්තප පුද්ගලයෝ හැටියට. මේ දේවල් කරන්නේ මොනවා බලාපොරොත්තු වෙන්ද? විමුක්තියක් බලාපොරොත්තු වෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයෝ 3 දෙනා ගැනම දේශනා කළේ තමන්ටත් අනුන්ටත් දුක විතරයි ඉතුරු වෙන්නේ. එතකොට මේ ඔක්කොම අත්තකිල මතානියෝගයට වැටෙන දේවල්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 4 වෙනි පුද්ගලයා නේවත්තන් තප පරන්තප පුද්ගලයෝ. නේවත්තන් තප පරන්තප පුද්ගලයෝ කියලා කියන්නේ පින්වත්නි මේ ලෝකේට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණායින් පස්සේ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට සමහර කුල පුත්‍රයෝ ධර්මයේ ශ්‍රවණය කරන්න යනවා. එහෙම ධර්මයේ ශ්‍රවණය කරන්න ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ මුල මැද අග යහපත් ධර්මයේ දේශනා කරනකොට ඒ ශ්‍රාවකයන්ට ධර්මයේ පිළිබඳ පැහැදීම ඇති වෙනවා. ඒ පැහැදීම ඇති වුණාට පස්සේ ඔවුන් කල්පනා කරනවා මේ කාමයෝ නම් ලාමකයි. මේ කාමයෝ වින්දනය කරමින් ගිහි ජීවිත ගත කිරීම කියලා කියන්නේ ඊටාම දුෂ්කර දෙයක්. ඊටාම පීඩාකාරී දෙයක්. අතෘප්තිකර දෙයක්. ඒ නිසා මේ කාමයන්ගෙන් නිදහස්ව ලබන ස්ථීර සැපය භුක්ති විඳීම පිණිස මමත් මේ ගිහිගෙයි අතෑරලා ප්‍රවෘජාවටපත් වෙන්නට ඕන කියලා ඇතැම් කුල පුත්‍රයෝ තමාට තියෙන මහත් වූ භෝගස්කන්ධය හෝ අල්පස් වූ භෝගස්කන්ධය හෝ පිරිස අතෑරලා පැවිද්දටපත් වෙනවා. පැවිද්දටපත් වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔවුන් චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල කියන මේ සීලය සම්පූර්ණ කරනවා. සීලය සම්පූර්ණ කරාට පස්සේ ඔවුන්ගේ කෙලෙස් තුනී වුණායින් පස්සේ ඔවුන් හිත මොකද කරන්නේ? පංච නීවරණ යටපත් කරන්න හිත ඒකාග්‍ර කරන්න පටන් ගන්නවා. එහෙම හිත ඒකාග්‍ර වුණාට පස්සේ පිළිවෙලින් ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ කියන මේ ධ්‍යාන වර්ධනය කරගෙන ඔවුන් මොකද කරන්නේ? ක්‍රමක්‍රමයෙන් පෙර ಜಾති සිහි කරන නුවණ පහළ කරගන්නවායි කියනවා. පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඒ පුබ්බේ නිවාසානුස්සති ඥානය ඇති කරගත්තට පස්සේ ඔවුන් මොකද කරන්නේ? සත්වයන්ගේ චුතිය උපත සිදුවෙන විදිහ මානසිකාර කරන්න පටන් ගන්නවා. එහෙම මානසිකාර කරනකොට ඔවුන්ට චුතූපපාත ඥානය පහළ වෙනවා. ඒ වගේම තමයි තවදුරටත් ඔවුන් මොකද කරන්නේ? මේ විදිහට තමන්ගේ හිත දියුණු කරමින් අවසානයේ සියලු ආශ්‍රයන් ප්‍රහාණය කිරීමේ ඥානය පහළ කරගන්නවා. ආසවක්ඛ්‍ය ඥානය. මේ විදිහට ඔවුන් මේ ත්‍රිවිද්‍යාව පහළ කරගෙන මේ ශාසනයේ ස්ථීරත්වයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට බලන්න මේ 4 වෙනි පුද්ගලයා බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා පිළිවෙලින් තමන්ගේ හිත වඩාගෙන ඇවිල්ලා මේ ශාසනයේ ඉහළම තැන තමන්ගේ හිත පිහිටවන්න සමත් වෙනවා. අන්න එයා තමයි නේවත්තන්තප පරන්තප කියලා කියන්නේ. තමන්වත් තවන්නේ අනුන්වත් නොතවන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතකොට මහා සාරිපුත්ත මහරහතන් වහන්සේ
මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ ආදී මහා ශ්‍රීනාශ්‍රවයන් වහන්සේලා කියලා කියන්නේ ආන් ඒ තත්වයට පත්වෙච්ච උතුමන් වහන්සේලා. උන්වහන්සේලා ඒ පවත්වපු ඒ උන්වහන්සේලා ඇති කරගත්තේ ශාන්ත ස්වභාවය, උන්වහන්සේලාගේ නම් සිහිපත් කිරීමෙන් පවා මොනතරම් අපට සුවයක් දැනෙනවද? එහෙනම් මේ පින්වත් පිරිස කල්පනා කරන්න, මේ කන්දරක සූත්‍රයට අනුව මමත් ඒ වගේ උතුම් තත්ත්වයට පත් වෙන්නට මේ සද්ධර්ම දේශනාව මට ඒකාන්ත හේතු වේවා, ආලෝකයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අද මේ සද්ධර්ම දේශනාවේ දායකත්වය ගැන කටයුතු කරන්නේ මල්ලිකා ඩී සිල්වා මහත්මිය. මූලික අරමුණු හැටියට සිහිපත් කරලා තියෙනවා, මෙම ධර්මදේශනය ශ්‍රවණය කරන සියලුම දෙනාට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමටත්, ඒ වගේම මෙලෝ වශයෙන් වැළඳී තිබෙන්නා වූ සියලුම ලෙඩ දුක් කරදර ග්‍රහ දෝෂ අපල උපද්‍රව දුරු කර ගැනීම පිණිසත් මෙම සද්ධර්ම දේශනාවෙන් ජනිත සියලු කුසලානිසංස ධර්ම හේතුපනිශ්‍රය වේවා කියන ප්‍රධාන අරමුණ හැටියට සිහිපත් කරලා තියෙනවා. ඊට අමතරව බලාපොරොත්තු වෙනවා මිය පරලොව යන්නට යෙදුන W. සොලමන් ඩී සිල්වා මහතා ඇතුළු සියලුම ඥාතීන්ට මේ පින් බෙලෙන් ඊතා ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් අමා මහ නිවනින් සැනසීමට ලැබේවා කියන සත්චේතනාව මේ පින්වත් පිරිස සඳහන් කරලා තියෙනවා. ඒ වගේම 95 වෙනි වියේදී තම විශ්‍රාමික වැටුප පරිත්‍යාග කරමින් අන් අයගේ ධර්මාවබෝධය පිණිස දායකත්වය ගෙන කටයුතු කරන මල්ලිකා ඩී සිල්වා මහත්මියටත් එම පවුලේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවය සහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන උතුම් චේතනාව පෙරදරි කරගෙනයි අද දින මේ සද්ධර්ම දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වය ගෙන කටයුතු කරන්නේ. ඒ අනුව අද දවසේ මේ දායකත්වයේ දරන මල්ලිකා ඩී සිල්වා මහත්මිය සඳහන් කරන්නට යෙදුන, අරමුණු කරන්නට යෙදුන සියලුම දෙනාට මේ උතුම් සද්ධර්ම දේශනාවෙන් ජනිත පුණ්‍යානිසංස ධර්ම ඒකාන්ත වශයෙන් අනුමෝදන් වේවා. ඉහත නම් සඳහන් කළ නම් සඳහන් නොකළ ඩී සිල්වා මහත්මිය ඉහත නම් සඳහන් කළ නම් සඳහන් නොකළ මල්ලිකා ඩී සිල්වා මහත්මිය නමින් මිය පරලොව යන්නට යෙදුන සියලුම වර්ග පරම්පරානුයාත සසරගත ඥාතීන් මේ පින් අනුමෝදන් වීමෙන් වහවහා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා නැවත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මල්ලිකා ඩී සිල්වා මහත්මිය ප්‍රදාන කොට ඇති මේ පින්කමට අතහිත දුන්න සාදු හිතකින් පවා අයිති අනුමෝදන් වුණ පින්වත් සෑම සුළු දෙනාටමත්, ඒ වගේම මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන පින්වත් ඔබ සෑම සුළු දෙනාටමත් වැළඳී තිබෙන්නා වූ සියලුම ලෙඩ දුක් කරදර ග්‍රහ දෝෂ අපල උපද්‍රව දුරු වේවා. කරන්නා කියන්නා වූ සියලුම යහපත් කටයුතු යහපත් චේතනාවන් දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සාර්ථක වේවා. මේ ජීවිතයේදී මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සියලු කුසල් පාරමී කුසල් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින් කැමති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දේව ආශිර්වාදයේ දේව රැකවරණය පින්නතුන්ට නිරන්තරයෙන් වඩුව ලැබෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය පරිදි උතුම් අමා මහ නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.